අපේ යලිත් ඔබ මුණ ගැහෙනවා සජීව සියත පිළිසඳර සමගින් අද දවසේ අපේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව ටිකක් කතා බහ කරන්නට අපේ මැදිරියට ආරාධනා ලබා දුන්නා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යකාරක සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් ජාතික මෙහෙයුම් කමිටු සමාජික ගුරු සංගමේ ලේකම්වරයා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික මහින්ද ජයසිංහ මහත්මයාට අයබෝවන්. දැන් අද දවසේ රට පුරාම දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම් වෙලා ඉන්න මොහොතකයි අපි මේ මුණ ගැහෙන්නේ. කොහොමද මේ සඳහා දැන් තියෙන සූදානම මේ වෙලාව වෙනකොට? ඔව් දැන් අපි විශේෂයෙන්ම වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයත් ඒ වගේම තවත් වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් අද දවසේ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල අපි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. එකක් අපි 16 වෙනිදා උද්ඝෝෂණ පාගමනක් පැවැත්වුවා. ඒ වගේම අපි 20 වෙනිදා කළු විරෝධයක් පැවැත්වුවා. කළු පටි බැඳගෙන කළු ඇඳගෙන. ඒ වගේම අපි 25 වෙනිදා මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලෙස අපි එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කළා. ඒකට අද දවසේ සමස්ත පෞද්ගලික රාජ්‍ය අර්ධ රාජ්‍ය වතු මේ හැම ශේෂ්ත්‍රයක්ම පදනම් කරගෙන වැඩ වර්ජනයක් දියත් කරලා තිබෙනවා. ප්‍රධාන මිල්ලිම මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන එක. මොකද ඒක තමයි මේ රටේ සාතිශය බහුතරයක් ජනතාවගේ ඉල්ලීම. ඉතින් නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඊට කන් නොදෙන බවක් තමයි පේන්නේ. ඔවුන් එය නැසු කන්න තිබෙනවා. ඉතින් අද වුණත් මාධ්‍ය ගත්තොත් වාර්තා කරනවා සර්වපාක්ෂික ආණ්ඩු මොනවා හරි මේ ගැටයක් ගහගෙන ඉදිරියට යන්න තමයි ඔවුන් උත්සාහ කරමින් තිබෙන්නේ. ඉතින් අපි මේ රටේ වැඩ කරන ජනතාව ලෙස ඒකට ඉඩ දෙන්න සූදානම් නැහැ. මේ රටේ වැඩ කරන ජනතාව සූදානම් මේ අභියෝගය බාර ගන්න කියන පණිවිඩ දෙන්න තමයි අද දවසේ අපි සමස්ත වැඩ වර්ජනයක් කැඳවලා තිබෙන්නේ. දැන් අර සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව අද දවසේ පුවත්පත්වලත් වැඩිපුරම තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. මොකක්ද මේ පිළිබඳව තියෙන අදහස සහ මේ වෙනුවෙන් මොනවද ගන්න ක්‍රියාමාර්ග? ඔව් දැන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මොන විදියට ඔලුගෙඩි මාරු කරත් මේ රටේ ජනතාව ඉල්ලීම ඉටු වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ප්‍රධානම ඉල්ලීම තමයි ගෝඨාභය ගෙදර යන්න. ගෝඨ go home. නැතුව ආණ්ඩුව විතරක් නේද? ගවර්න්මන්ට් මාරු කරලා බෑ නේද? ඔව්. ගවර්න්මන්ට් go home ගෝඨ ඔයා ඉන්න කියලා නෙවෙයි. දෙකද ගෝඨ go home සහ මේ ආණ්ඩුව ගෙදර යන්න. තමයි ප්‍රධාන. එක ගෝඨාභය ගෙදර යන්න, දෙක මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යන්න. අයින් වෙන්න. ඉතින් ඒක ඉටු නොවි ඒක මොකක් හරි විදිහට එහෙම තියන අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහතා පුනා කියනවා. දැන් ඊයේ පෙරේදත් අපි දැක්ක කියනවා මේ ඔහු ගෙදර යන්න සූදානම් නැහැ. මම ඔබ පෞද්ගලික නාලිකාවක් නිසා මේ නම කියන්න කැමති නැහැ. නමුත් අපි දැක්ක විනාඩි 7ක විතර ඔහු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කරන ප්‍රකාශයක් දාලා තිබෙනවා එක්තරා පෞද්ගලික නාලිකාවක. මම කියනවා ඒ ප්‍රකාශය යටින් තියෙන කමෙන්ට්ස් ටික බලන්න. YouTube එකේ ගිහිල්ලා කමෙන්ට්ස් ටික බලන්න. කමෙන්ට්ස් මම ඊයේ බලනකොට තිබුණා 2000 ගාණක්. ඒ හැම කමෙන්ට්ස් එකකම තියෙන්නේ. අර සමහර උට අනිත්‍යවත සංකාර මේ පණ පිටින් ඉන්න කෙනෙකුට නේද නිවන් සුව ප්‍රාර්ථනා කරලා අනිත්‍යවත සංකාර දාලා. ඉතින් ඇයි මෙහෙම තවත් මේ ජනතාව ඉදිරියේ මෙහෙම හැල්ලු වෙන්නේ? ඉතින් කමෙන්ට්ස් වලින් 100%ක්ම තියෙන්නේ. ඔහුට පක්ෂව එකක්වත් නැති තරම් 100%ක් තියෙන්නේ මේ විවේචනය කළා. තවත් ඉන්න එපා නාකි මයිනා කියනවා. දැන් මයිනා ගෝගම කියලා එකකුත් හදලා තියෙනවා අරලියගහ මන්දිර ඉස්සරහා. මෙතරම් බලපෑම් කරද්දි මෙතරම් ඉල්ලද්දි ඔවුන් කල්පනා කරනවා නෑ අපේ 69 ලක්ෂය හැමම තියෙනවා. මේකෙන් මේ සුළු පිරිසක් තමයි ඇවිල්ලා මේ ගෝල් ෆේස් හරි අරලියගහ මන්දිර ඉස්සරහා හරි ඉන්නේ නෑ. ඒක ඔවුන්ට දිනපතා දැන් අද ගත්තොත් මං හිතන්නේ 20 වෙනි දිනේට වගේ ආසන්න වෙලා තිබෙනවා. ඉතින් මේ දින පුරාවටම බැලුවා නම් ඊයේත් මම හවස ගෝල් ෆේස් එක ඉදිරි පිටින් ගියා. ඉතින් යනකොට ඉතින් හැම මොහොතකම දසදහස් ගණන් සෙනඟ ඉදිරි පිටින් ගියා විතරද අතුරට ගියේ නැද්ද? නෑ අපි වෘත්තීය සමිතිය ලෙස අවස්ථා කීපයක් සම්බන්ධ වුණා. 12 වෙනිදා මම ලංකා ගුරු සේවා සංගමයේ ලෙස 16 වෙනිදා අපි අපේ රටේ සමවෘත්තීය සමිති විදිහට ඒ ආදී වශයෙන් අපි මේ අවස්ථාවට සහභාගී වුණා. ඉතින් කොහොම වුණත් මේ ජනතාව මේ දෙන පණිවිඩය මේ කරන ඉල්ලීම ගැන ඔවුන් තුට්ටුවකට මායිම් නොකරන බව තමයි ඔවුන්ගේ මේ ප්‍රකාශ හරහා පැහැදිලි වෙමින් තිබෙන්නේ. ඉතින් ජනාධිපතිවරයා කියනවා දැන් මම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යනවා. මම සියලු පක්ෂ වලට ආරාධනා කරනවා. ඒකට ජනාධිපති පුටුවේ ඉඳිමින්
එහෙම. සමහරු ජනාධිපති පුටුවේ ඉඳිමින් අගමැති විතරක් වෙනස් කරන්න කතා කරනවා. ආණ්ඩුවේම සමහර පාර්ශවයන් ජනතාව ගොනාට අන්දන්න. ඒ වගේම තව සමහර දැන් ජනාධිපතිවරයා කියන්නේ ඔහු පුටුවේ ඉඳිමින් අගමැතිවරයා ඇතුළු අය අයින් වෙලා කරන වගේ යෝජනාවක් මේ කියන විදිහට. නමුත් අගමැතිවරයා ඊයේ ප්‍රකාශය කියනවා මේ ජනාධිපතිවරයා මට කොයි වෙලාවකවත් මේ යන්න කියලා නැහැ. යන්න කිව්වේ නැහැ කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙන. ඉතින් කොහොම වුණත් දැන් මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂට හොඳට දුවන්න පුළුවන්ද, ශරීර සෞඛ්‍ය ප්‍රමාණවත්ද මොකද්ද කියන එක මුළු රාජපක්ෂ පවුලම රාජපක්ෂස් go home. මහින්ද හෝ ගෝඨා නෙවෙයි. රාජපක්ෂස් go home. මුළු රාජපක්ෂ පවුල ගෑවිච්ච කෙනෙක්වත් ඉන්න බෑ කියන එක තමයි ඔවුන්ගේ තර්කය වෙලා තියෙන, ඔවුන්ගේ ඉල්ලීම වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ අටවන જાතියව මේ ඔලුගෙඩි මාරුවීම් මේ මොනවා හරි හෙට මෙහෙට කළා කුට්ටමනනේවට මං හිතන්නේ මේ රටේ ජනතාව ඒව පිළිගන්න සූදානම් නැහැ. දැන් ওই විදිහට කියනකොට නැගෙන අනිත් කාරණාව තමයි දැන් මේ යන්න කියනවා ජනාධිපතිවරයාටත් යන්න කියනවා අගමැතිටත් යන්න කියනවා කැබිනට්ටුවටම යන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඊළඟට තියෙන නායකත්වයට මොකක්ද තියෙන දැක්ම, මොකක්ද තියෙන පිළිවෙල, මොකක්ද මේ ආර්ථික වැඩිලා තියෙන තැනින් ගොඩ ගන්න මොකක්ද කරන්න පුළුවන් ක්‍රමවේදය? ඔව්, එකක් තමයි අපිත් යෝජනා කරලා තිබෙනවා අපේ ජාතික ජනබලවේගයේ නායක ජනතන්ත්‍ර නායක අනුර සහෝදරයාත් පහුගිය දවස්වලදී ඉන්දිකටම මේ අපේ යෝජනා ඉදිරිපත් කළා. එකක් දැන් මේ තියෙන තත්වයෙන් ක්ෂණිකව ගොඩ එන්න නම් යම් කිසි අන්තර්කාලීන අන්තර්වාර කාලයකට යා යුතුයි. එතකොට ඒ සඳහාත් විවිධ විකල්ප තිබෙනවා. මේ විවිධ විකල්ප තිබෙනවා. එතකොට ඒක යම් නිශ්චිත කාලයකට. නිශ්චිත කාලයකට ඒ කාල සීමාව තුළ ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්න ටික එකක් ඉන්ධන ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, ඊට පස්සේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මේ ශීඝ්‍ර ලෙස ඉහළ යාම, මේ ප්‍රශ්න වලට යම් කිසි ආකාරයක උත්තර හොයාගෙන ඉන් පසුව ජනතාවට අවස්ථාව දෙන්න ඕනකම තිබෙනවා. ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාව කැමති පාලනයක් ගොඩනගා ගන්න. මේක තමයි මේකට තියෙන උත්තරය. වෙන උත්තර නැහැ. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ මොන විදියට කුට්ටම් යනවා තොලගිඩි මාරු කරා මේකට උත්තර හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා ඉතින් විවිධ යෝජනා සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. මේක අපේ යෝජනාව. ඉතින් මේක සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. මේක සාකච්ඡා නොකර දැන් යෝජනාවක් දාලා තියෙන ඒක කරන්න පුළුවන්. එක වෙලාවක අපි කිව්වා මේ අවශ්‍ය නම් කවුරු හරි පිටින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා. පිටින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කිසිදු පක්ෂයකට අයිති නැති යම් කිසි රට පිළිගත් පුජ්‍යලෙක් ගෙනල්ලා ඔන්නම් ජනාධිපති යම් කාල සීමාවකට පත් කරන්න පුළුවන්. අපි පැහැදිලිව කිව්වා අවශ්‍ය නම් අපේ ජාතික ලෙස මන්ත්‍රී වර්යයක් ඉන්නවා අපේ ආචාර්ය හරිනි අමරසූරිය සොයුරිය ඇය උනත් ඉවත් කරගෙන අපි මේ අවස්ථාව දෙන්න සූදානම්. ඒ වගේ අපි යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ යෝජනාවක් ක්‍රියාත්මක කරමින් යම් අන්තර් කාලයකට යම් කිසි විසඳුමකට ගිහිල්ලා ඊට පසුව ජනතාවට අවස්ථාව දෙන එක තමයි මේකට තිබෙන එකම විසඳුම. ඒ හැර වෙන මොන පාරවල යන්න හැදුවත් මේකට උත්තර තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒවා නිකන් මම්මුලා වෙලා ඔහේ යන ඒවා. ප්‍රශ්නය දවසින් දවස උග්‍ර වෙනවා. දවසින් දවස ප්‍රශ්නේ උග්‍ර වෙන්න මේ රටේ ජනතාව තව තවත් දුෂ්කරතාවයන්ට පත් වෙනවා. අද අතිශය දුෂ්කර ජීවිතයක් ජනතාව ගත කරන්නේ. ඔවුන්ට මේ ඉන්ධන මිල දරා ගන්න බෑ. මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරා ගන්න බෑ. කල්පනා කරලා බලන්න. ඔබටම තේරෙනවා ඇති. ඔබ ගන්න වැටුපක් මාසික වැටුපක්. මාසික වැටුප් ගන්න අයට මාසික වැටුප සතියකට දැන් ප්‍රමාණවත් නැහැ. දෛනිකව කීයක් හරි හොයන කෙනෙකුට ඒක දවසේ මේ විසඳ ගන්න බෑ. ඉතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අරගෙන ඊට පස්සේ බේත් ටික අරගෙන දරුවන් ඉස්කෝලේ යවන්න ගියාට පස්සේ දරුවගේ කල්පනා කරලා බලන්නකො අද පෑන, පැන්සල, පොත, කඩදාසිය මේ හැමදේම මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඉතින් දරා ගන්න බෑ. ඉතින් එහෙම තත්ත්වයක් තමයි රටේ තිබෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ තව දවසක් හරි ඉන්නවා කියලා කියන්නේ තව තවත් ජනතාව පීඩාවටපත් වෙනවා. මේ රට විනාශ වෙනවා. ඒ නිසා වහාම හැකි පළමු මොහොතේ එක්කෝ නිවත් යා යුතුයි. නැත්තම් මේ රටේ ජනතාව කණෙන් ඇදලා එළියට දාන්න ඕන. වැඩ කරන ජනතාව විදිහට අපි අද මේ වැඩ වර්ජනයේ කැඳවලා තිබෙන්නේ. යන්න කිව්වට යන්නේ නැති නිසා ගෝ කිව්වට තේරෙන්නේ නැත්තම් එහෙනම් කණෙන් ඇදලා හරි එළියට දාන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අද අපි අපේ මේ වැඩ වර්ජනයත් ක්‍රියාත්මක කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යකාරක සභික විදිහට කටයුතු කරන ඔබෙන් මේ ප්‍රශ්නත් ඇසිය යුතු වෙනවා. දැන් ඔබ තනකදී කිව්වා ඔබේ පක්ෂයේ නායකයා මේ තැනට ගේන්න උනත් අපි යෝජනා කරලා තියෙනවා කියන කාරණාව. ඔව් ඒක අපිට පෞසික කාල සීමාවලදී අහන්න ලැබුණා.
එතකොට නැගෙන ප්‍රශ්නයක් තමයි ජාත්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද කියන ප්‍රශ්නය ගොඩක් තැන්වලදී විමසන කාරණාවක්. මේකට පළපුරුදු මේ සඳහා තියෙන සම්බන්ධතාවය කොහොමද කියන කාරණාව. මොකක්ද දෙන්න තියෙන පිළිතුර? ඒ කියන්නේ ජාතික ජනබලවේගය හෝ ජනතා නෑ ජාත්‍යන්තරයෙන් ලබා ගන්න තියෙන දේවල් කොහොමද අපි ලබා ගන්නේ, කොහොමද ඒ සඳහා තියෙන සූදානම් කියන කාරණාව. ඒ කියන්නේ ඒකනම් මේ අන්තර්කාලීන පාලන ගොඩනගනට පස්සේ ඔවුන්ගේ වගකීමක් ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන එක. විශේෂයෙන්ම අපි හිතනවා දැන් ජාත්‍යන්තරය මේ පවා ඒ කියන්නේ ජාත්‍යන්තර දැන් මේගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ පවා කොන්දේසිය තමයි දැන් මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් හදන්න ඕන කියන එක. දේශපාලන ස්ථාවරත්වයක් රටේ නැහැ. රටේ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගෙනකොට ඒ වගේම මේ වංචා දූෂණ වලින් තොර පාලනයක් කියන යම් ඉඟියක් වුන්ට යනකොට ජාත්‍යන්තර මීට වඩා අපිට වඩා මීට වඩා අදට වඩා ජාත්‍යන්තරේ මීට සලකාවි. මොකද දැන් ඊටාම පැහැදිලිව තහවුරු වෙලා තිබෙනවා ජාත්‍යන්තර වශයෙන් ගත්ත ණය, ඒ ණය පිල්ලි ගහලා තිබෙනවා, ඒ ණය හොරකම් කරලා තිබෙනවා, ඒ ණය වලට වෙච්ච දෙයක් හොයන්න බෑ. 80ක් විතර වගේ ණය වලට වෙච්ච දෙයක් කියන්න බෑ. 20ක් විතර තමයි වත්කම් පෙන්වන්න පුළුවන්කම තිබෙන්නේ. මේ වැනිවට පිටාවක් ඇතුළේ ජාත්‍යන්තර කොහොමදත් අපේ රටට උදව් කරන්නෙත් නෑ. ජාත්‍යන්තරේ අඩුම ගානේ අනුකම්පා කරන්නවත් නෑ. මොකද ඒ තරමට මේක ණය වෙලා ණය හොරා කාලා මේක දූෂිත රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අකාර්යක්ෂම රාජ්‍යයක් බවට පත් වෙනවා. වැරදි තීන්දුව తీරන ගත්ත පාලනයක් බවට පත් වෙලා තියෙන දේ වෙන වට පිටාවක් තුළ ජාත්‍යන්තරේ කොහොමටත් රටට උදව් කරන එකක් නැහැ. ඉතින් නමුත් යම් කිසි ආකාරයක එක්කෝ අන්තර්කාලීන ආණ්ඩුවක් ඊට පස්සේ විශේෂයෙන්ම ජනතා වරමකින් ඊළඟ ජනතා වරමකින් ගොඩනගෙන ආණ්ඩුවක් කියලා කියන්නේ ජාත්‍යන්තරේ ඊට වඩා සහයෝගීව කටයුතු කරායි. මොකද ජාත්‍යන්තරය කටයුතු කරන්නේ මේ අපි යාළුයි කියලා නෙවෙයි. ඕන් කටයුතු කරන්නේ රටවල් වල දේශපාලන ස්ථාවරත්වය, ඕන්ගේ ආර්ථික ප්‍රතිපත්ති, ඕන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති, ඊට පස්සේ විශේෂයෙන්ම පාලනයේ ස්වභාවය ඒවා එක්ක. ඒක මේ ජාත්‍යන්තරයත් අපි හිතනවා දැන් මේක නිරීක්ෂණය කරලා ඇති. දැන් මේ අවුරුදු 15ක් 20ක් තිස්සේ අන්ත දූෂිත රාජ්‍යයක් බවට මේක පත් වෙලා තිබෙනවා. ඒක රාජපක්ෂ පාලනටත් අදාළයි. ඒක මෛත්‍රී රනිල් සජිත් පාලනටත් අදාළයි. මොකද ඒ අවුරුදු 5 ඇතුළෙත් මේක මෙහෙමම තමයි. අර හොරකම වංචාව දූෂණය තවත් ඉස්සරහට ගියා මිසක් ඒක වෙනස් වුණේ නැහැ. ඉතින් එවැනිවට පිටාවක් ඇතුලේ ජාත්‍යන්තරයේ පවා අපේ රටට උදව් නොකරන වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් නමුත් යහපත් රාජ්‍ය පාලනයක්, වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක්, ඒ වගේම මේ රටේ විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ මේ අති සුඛෝභෝගී ජීවිත වෙනුවට ජාත්‍යන්තරයට ඒවත් පණිවිඩ ලෙස යනවා. රටේ ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා ඉද්දී මොවුන්ගේ ජීවිතවල කිසිදු වෙනසක් නැහැ. ඔවුන්ගේ ලයිට් බිලක් කෝටි 1 ලක්ෂයයි. ඊට පස්සේ නේද තව අධි සුඛෝභෝගී ජීවිත, එක වාහනයක් ලීටරයට කිලෝමීටර් 3.4යි දුවන්නේ. ඉතින් මේවා වෙනස් වෙලා නැහැ. අඩුම ගානේ වාහනේවත් දැන් වෙනස් කරන්න මේගොල්ලෝ කටයුතු කරලා නැහැ. වෙනම දෙයක් තියෙනවා. එහෙම ආදර්ශයන් ලෝකෙටත් දෙන්න ඕන, රටටත් දෙන්න ඕනේ. ඉතින් එවැනි පාලනයක් නිර්මාණය වුණු දවසක ජාත්‍යන්තරේ අපි හිතනවා ඔවුන්ගේ අපි පිළිබඳව තිබෙන ආකල්පත් වෙනස් වෙයි. අපි තව තැනකට ගමන් කරන්න කැමතියි මේ වෙලාවේදී. දැන් රඹුක්කන සිද්ධිය පිළිබඳව අපි කතා බහ කළ යුතුමයි. දැන් අද දවසේදී මේ පිළිබඳව සමස්ත පුවත්පත්වල කතා කරලා තියෙනවා. රඹුක්කන වෙඩි තියන අනදුන් සියලු දෙනා අල්ලන්න කියලා නියෝගයක් ලබා දුන්නා කියලා අධිකරණය. කොහොමද ඔබේ දැක්ම, ඔබේ කියවීම මේ සිද්ධියත් එක්ක? ඔව් ඇත්තෙම මේ සිද්ධිය ගත්තොත් එහෙම අපේ රටේ අපි අවධාරණය කළා. අපි ජාතික ජනබලවේගය ලෙස අපි 17 18 19 පාගමනක් ආවා. 19 අපි අවසන් රැළිය තිබ්බයි. අවසන් රැළිය අවසාන කතාව කරද්දිත් මමත් අවධාරණය කළා. අපේ අමරු සහෝදරයා පාර්ලිමේන්තුවේදී මේ ආදි වශයෙන් අපේ පැත්තෙන් දිගට අපි අවධාරණය කළා රඹුක්කන සිද්ධිය අවසාන සිද්ධිය විය යුතුයි. තව දුරටත් මේ රටේ ජනතාවගේ අඩුම ගානේ ඔළුවක්වත් පලන්න මේ ආණ්ඩුවට අයිතියක් නැහැ. මොකද මේ රටේ ජනතාව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දැන් ගෝල් ෆේස් එකේ තරුණයෝ ගත්තත් ඔබ කල්පනා කරලා බලන්න දැන් දින 20කට ආසන්න කාලයක් තිස්සේ අරගල කරනවා. එකදු අඩුම ගානේ ඉතාම අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක්. මේ රටේ සිව්කුණේ ජනතාව මේ අරගලයට බැස්සේ නැත්නම් මේ සටනට බැස්සේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අවිහිංසාවාදී ලෙස උන් ගල්කටයක්වත් අතර ගත්තේ නැහැ. එවැනි වටපිටාවක් ඇතුලේ පොලිසිය ගල් ගහනවා තියෙන රූපරාමු. ඒ නිසා දැන් පොලිසිය මහත්තුරුත් ටිකක් මේට වඩා කල්පනා කරන්න ඕන. මොකද ඉහළින් එන දේශපාලන නියෝග වලට අනවලට ක්‍රියාත්මක නොවී ඉන්න. මේක දේශපාලන නියෝගයක්, දේශපාලන අණක්. ඉතින් ඒ වෙඩි තියන නියෝග දීපු OIC මහත්තයාගේ දේශපාලන සම්බන්ධකම්, ඥාති සම්බන්ධකම් මේ සියල්ලම දැන් රටේ එළිදරව් වෙලා තිබෙනවා. ඉතින් මේක ඊටාම පැහැදිලිව ඒ විදිහට ක්‍රියාත්මක වෙච්ච එකක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස
එනිසා අපි දැඩි පිළිකුලෙන් යුතුව මේක හෙලා දකින්න. ඒ වගේම අපි දිගටම ජාතික ජන බලවේගයේ ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය පුරා රට පුරා මීට එරෙහිව දැවැන්ත අරගලයක් කරා, උද්ඝෝෂණයක් කරා. අපි හැම තැනකම මීට එරෙහි අපේ හඬ නැගුවා. ඒ වගේම තවත් විවිධ කණ්ඩායම් ස්වාධීනව විවිධ කණ්ඩායම් අපේ රටේ ජනතාව කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීනව මේ සිද්ධියට අදාළ විරෝධය පළ කරා. ඉතින් ඒකේ ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. අපි මේ මොහොතේ තාමත් යම් මට්ටමකට හෝ ඉතුරු වෙලා තිබෙන සොච්චමක් කර ඉතුරු වෙලා තියෙන අධිකරණ ස්වාධීනත්වයට අපි ඒකට මේ මොහොතේ අපේ ගෞරවය පුද කරන්නටත් ඕන. මොකද අපි දැක්ක පහුගිය කාලේ පුරාම මේ වගේ තීන්දුව తీරන ගණනාවක් දෙනවා. ඔබ දන්නවා ජනවාරි 30 වෙනිදා කලගෙඩියේනේ පැවතිච්ච අපේ ජාතික ජනබලවේග දිස්ත්‍රික් සමුළුවට ඇවන්ගාඩ් නිසංක සේනාධිපතිගේ ගෝලුව ඇවිල්ලා බිත්තර ප්‍රහාරයක් කළා කරා. පොලිසිය ඉහලින් ආපු නියෝගෙක ඉහළ පොලිස් නිලධාරීන් ඒ වගේ දේශපාලන බලධාරීන්ගේ මැදිහත් වීම එක ඒක යට ගන්න තමයි උත්සාහ කරේ දිගටම. නමුත් අපේ නීතිච්ච මහත්වරුන් මැදිහත් වෙලා කල මහේස්ත්‍රාත් අධිකරණය අත්නගල මහේස්ත්‍රාත් අධිකරණය මේක මෝෂන් එකක් දාලා අපි ගත්ත නඩුව ඒ වෙලාවේදී ඒ විනිසුරු තුමිය ඉතා හොඳ තීන්දුවක් දුන්නා. මේ අය දින 14කට රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න නියෝගයක් දුන්නා. ඉතින් ඒ නිසා මේ වගේ තවදුරටත් අධිකරණයේ ස්වාධීනත්වය යම් මට්ටමකට රැඳිලා තියෙන එක ගැන රැකිලා තියෙන ගැන අපි සතුටු වෙන්න ඕන. අපි ඔවුන්ට අපේ ගෞරවය පුද කරන්න ඕන. මේ මොහොතේ කිසිදු බලපෑමකට යටත් නොවි විශේෂයෙන්ම රඹුකන සිද්ධිය ගත්තොත් දේශපාලන හස්තයන් මැදිහත් වෙමින් මේක දියත් කරලා තියෙද්දිත් නොබියව මේ වගේ ඔවුන් සියලු දෙනාව අල්ලන්න නියෝග දීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහත්මයා සමග අපි කතා බහ කරමින් හිටියේ. විරමෙන් පස්සේ යලිත් තවක් අපි මුණ ගැහෙනකොට මහින්ද මහත්මයා දැන් මේ වැඩ වර්ජනය අද දවසේදී ආරම්භ වෙනවා. අද පුවත්පත් වාර්තා කරන විදිහට ආණ්ඩුවට ගෙදර යන්න කියන අද වර්ජනයට වෘත්තීය සමිති 1000ක් කියලා තියෙනවා. මේ වැඩ වර්ජනයෙන් පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඔව් එකක් තමයි දැන් අද වැඩ වර්ජනයත් සමග අපි රට පුරාම උද්ඝෝෂණ වටයක් පවත්වන්නත් තීරණය කරලා තිබෙනවා. හැම නගරයක් පදනම් කරගෙනම ඒ වගේම දැන් අපි ප්‍රධාන උද්ඝෝෂණය අපි දවල් 12ට ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කරන අපේ පාගමන වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ලෙස ටෙක්නිකල් හන්දිය සිට කොටුවට ඇවිල්ලා අපි එතන උද්ඝෝෂණ රැලියක් පවත්වන්න තීරණය කරලා තිබෙනවා අද දවසේ. අපේ ප්‍රධාන උද්ඝෝෂණය විශේෂයෙන්ම මේ වෘත්තීය සමිති නායකව බහුතරයක් සහභාගී වෙන. ඒ වගේම රට පුරා හැම දිස්ත්‍රික්කයක්ම ඒ වගේම සමහරට කුඩා නගරවල පවා අපි උද්ඝෝෂණ මාලාවක් පවත්වන්නත් තීරණය කරලා තිබෙනවා. ඉන් අනතුරුව අපි වෘත්තීය සමිති මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස තීරණය කරලා තිබෙනවා ලබන 6 වෙනිදා මැයි 6 රට පුරා හර්තාලයක් දියත් කරන්න. ඒතකොට මේ හර්තාලයට වැඩ කරන ජනතාව විතරක් නෙමෙයි රටේ සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරිකයන් මේ සියලු දෙනා සම්බන්ධ කරගත්ත දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා. ඉතින් ඒ දිනට මේ හර්තාලය පිළිබඳව අපි ඉදිරියේදී තවදුරටත් කරුණු පැහැදිලි කරනවා. ඒකත් එක්ක රටේ සමස්ත ජනතාවට එකතු වෙන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් එතනිනුත් ආණ්ඩුව කන් දෙන්නේ නැත්නම් අපිට සිදුවේ එතනින් එහාට තව තවත් වෘත්තීය ක්‍රියාමාර්ගවල විශේෂයෙන්ම 6 වෙනිදාන් පස්සේ අපි අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීන වෙනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග මොනවද කියන එක අපි ඉදිරියේදී වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ලෙස විශේෂයෙන්ම අපි අද දවසේ අද සවස නැවත අපි රැස් වෙනවා. මේ අද දවසේ උද්ඝෝෂණේ අනතුරුව උද්ඝෝෂණේ හා රැළියෙන් අනතුරුව ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා තව දුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග වලට පිළිබඳව තීරණය කරන්න අවතීර්ණ වෙන්න. වෙන අවුරුදු වල තිබුණු මැයි දිනයට වඩා වෙනසක් මේ පාර වෙයි නේද? පැහැදිලිවම අපි විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ලෙස මේ වර මැයි රැලි 4ක් පවත්වන්න තීරණය කරලා තිබෙනවා. එතකොට මාතර, කොළඹ සහ අනුරාධපුර මැයි සහ යාපනයේ අපි උදේ මැයි රැළිය පවත්වනවා. ඊට පස්සේ සවස් 3ට මේ දිස්ත්‍රික්ක 3 පදනම් කරගෙන අපි මැයි රැලි 4ක් පවත්වන්න තීරණය කරලා තිබෙනවා. ඉතින් අපි හිතනවා වෙනදට වඩා ටිකක් විශාල සහභාගීත්වයක්, ඒ වගේම ඊට වෙනදටත් වඩා වැඩි උද්ඝෝෂණ හැඩයක් සමග අපි විශේෂයෙන්ම මේ ජනපීඩක ආණ්ඩුව, මේ මිනිමරු ආණ්ඩුව ගෙදර යන්න කියන ඒ සටන් පාඩේ ඉල්ලීම පදනම් කරගත්ත මේ දිනයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා. මොකද අපි දන්නවා චිකාගෝ නුවර හේමාර්කට් චතුරස්‍රයේ ජනතාව ජීවිත පරිත්‍යාග කළා තමයි මේ මැයි දිනේ ආරම්භ වුණේ ඒ සිද්ධියත් එක්ක. ඉතින් ඒ
ආදර්ශයන් තවදුරටත් ඉදිරියට අරගෙන යමින් මේ දූෂිත මේ ජනපීඩක පාලකයින් gedara යවන සටනට තවත් ශක්තියක් දෙන්න තවත් ඒක මෝහත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ දිනේ දවසේ. මන්දසිංහ මහත්මයා දැන් අපි විශේෂයෙන්ම මේ වසර දින ගණනාවක් පැවැත්වෙනවා ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණය. දැන් මේකෙත්දී අපිට අද දවසේ පුවත්පත්වලත් වාර්තා කරලා තිබෙනවා නිලැඳුමෙන් සහ සිවිල් විදිහට ආපු පිරිසක් ගෝඨාගම කොඩි බැනර් ගලවයි කියලා ගෝල්ෆේස් උණුසුම් වෙයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒත් අපි අවිස් වෙන්නේ නැහැ කියලා විරෝධතාවකරු කියනවා කියන කාරණාවත් අපිට වාර්තා වුණා. මේ සියල්ලත් එක්ක මෙතන තත්ත්වය ඉදිරියට මොනවා වෙයිද? ඔව් මෙහෙම දැන් එකක් ආණ්ඩුව පැත්තෙන් විවිධ විදියට අපි දැක්කා විවිධ උත්තුකරුවන් මේක ඇතුළට එවලා විවිධ සිද්ධීන් ඇති කරන්න උත්සාහ කළා. ඒ වගේම අපි දන්නවා මේක දැන් විශේෂයෙන්ම මෙතන විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒතරේ අතරේ ආණ්ඩුවට හිතවාදී කණ්ඩායමුත් මේ අතරට යොමු කරලා විවිධ ගැටුම් නිර්මාණය කරන්න ඒ වගේම විවිධ කුමන්ත්‍රණ දියත් කරන්න ඔවුන්ගේ පැත්තෙන් උත්සාහ කරමින් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නිල ආරක්ෂක අංශ යොදවලා මෙතන යම් කිසි ආකාරයේ ප්‍රකෝපකාරී සිදුවීම් ඇති කරන්නත් උත්සාහ කරමින් තිබෙනවා. නමුත් අපි විශේෂයෙන්ම අපි මේ ගෝල්ෆේස් තරුණ විතරක් නෙවෙයි එතන විවිධ පිරිස ඉන්න. නමුත් තරුණයන්ට විශේෂයෙන් අපි අපේ ගෞරවය පුද කරන්න ඕන. මොකද ඔවුන් සමත් වෙලා තියෙන දින 20ක් තිස්සේ සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ට තිබෙන අයිතිය යොදා ගනිමින් මේ පාලකින්ට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. ඉතින් ඔවුන් ඊයේ දවසෙත් අපි දැක්කා බැනර් ගලවලා කටවුට්ස් ගලවලා ඉවත් කළා මේ යම් කිසි ආකාරයකට හැසිරෙනවා ආරක්ෂක අංශ. අපි දන්නවා මේක ඔවුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔවුන් ආරක්ෂක අංශත් එක්කත් අපි දැක්කා ඊටාම සුවදව ඔවුන් සාකච්ඡා කරනවා. අපි මෙතෙක් හිටියා ගැටුමක් ඇති වුණේ නැහැ. අපි ඕගොල්ලන්ට හිරිහැරයක් කරන්නේ නැහැ. ඕගොල්ලෝ අපිට හිරිහැරයක් කරෙත් නැහැ. ඒක තමයි අර කාකි කෝට් එක ඇතුලේ ඉන්න මිනිස්සයා. හැබැයි අපි දන්නවා කාකි කෝට් එක හරහා ක්‍රියාත්මක වෙන දේශපාලන අණක් තියෙනවා. දේශපාලන නියෝගයක් තිබෙනවා. ඉතින් ඒ නියෝගයේ සමහර විට ඔවුන්ට පටහැනිව යන්න බෑ. ඔවුන් රාජකාරියක් කරන නිසා කොහොම වුණත් අපි දැක්ක සමහර පොලිස් නිලධාරීන් අර බැරියර් අස්සේ ඉඳගෙන ඔවුන්ගේ දැසට කඳුළු උනලා තිබුණා. සමහර තැන්වල එහෙම ඡායාරූප පළ වුණා. එහෙම වීඩියෝ පට පළ වුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපිත් මේ මොහොත පොලිසිය සහ හමුදාවෙන් ඉල්ලනවා ඔබට ඉහළින් එන අණ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ටිකක් ප්‍රවේශම් වෙන්න. විශේෂයෙන්ම මේ තරුණයන් එක්ක හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සාරගල කරන ජනතාවත් එක්ක හෝ ගැටුමකට නොගිහින් උපරිම මැදිහත් වෙන්න කියන ඉල්ලීමත් අපි මේ මොහොතේ කරන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන්ම අපි ආණ්ඩුවට කියනවා බලහත්කාරයෙන් හමුදාව හෝ පොලිසිය යොදවලා මේ අරගල නම් නතර කරන්න බෑ. උන් එක වෙලාවක අපි දැක්කා අර ස්ථාවර මේ මොනවද බැරියර් දාලා මේ බැරියර් දාලා තිබ්බා. ඔව් මේ පොළු දාලා මේවා කරලා මොනවද GI බට දාලා පොළොවේ හයි කරලා පාරේ හයි කරලා නේද? දැන් අපිට මතකයි අර එක වෙලාවක පාරේ යමක් ගිනි තිබ්බා. ඒ නිසා මොනවද පාරට හානි වුණා, පොදු දේපොළට හානි වුණා කියලා මාස ගණන් හිරේ දාලා හිටියා මෙරට පුරවැසියෝ. හැබැයි දැන් GI බට ගෙනල්ලා මහ පොළොව මේ අර කාපට් පාරවල් ටික හයි කරලා දැන් මේ මොනවද මේ පොදු දේපොළට හානි කරලා තියෙන්නේ. එතකොට එක රටක් එක නීතියක් නෙති. ඒවට නීතියක් නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් වලින් නම් මේක නවත්තන්න බෑ. මේක ජන සුනාමියක්. මේක ජන සුනාමියක්. ජනතාව සතර දෙසින් මේ ආණ්ඩුව එපා කියලා පාරට බහැලා අරගල කරනවා. ඉතින් ඒ නිසා මේ ජන සුනාමිය මේ වගේ පුංචි සිදුවීම් වලින් නතර කරන්න පුළුවන් කියලා නම් අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒක එහෙම හිතනවා නම් මේ පාලකින්ගේ ඔලු ගෙඩි ටික නැවත පරීක්ෂා කරගත යුතුයි. මේ නේද? උන්ගේ ඔලු පිළිබඳව අර එක වෙලාවක ගාල්ල පැත්තේ മന്ത്രി කෙනෙක් කිව්වේ ඒගොල්ලන්ගේ മന്ത്രി කෙනෙක්. නිසා අපි කියනවා දැන් මේ જાතිය තීන්දුව తీරන ගන්න හැමෝගෙම ඔළුව පරීක්ෂා කරගන්න ඕනේ. ඇත්තටම ගත්තොත් දැන් නිකන් අර ජනතාව කියන එක ඇත්තද කියන ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙනවා. අහවලා පිස්සෙක් කියලා කියන්නේ. ගෝඨා පිස්සෙක් කියලා කියනවා ප්‍රසිද්ධ ජනතාව. ඉතින් ඇත්තටම මේ වගේ තීන්දුව తీරන ගන්නකොට එහෙමද කියලා හිතෙනවා. ඇයි මෙහෙම නේද? මේ වගේ ඔලොමොට්ටල නැත්නම් තීන්දුව తీරන ගන්න නැහැ. මෙච්චර මේ රටේ ජනතාව කියන එක තේරෙන්නේ නැද්ද කියන ප්‍රශ්න අපිට තියෙනවා.
ඒ ප්‍රශ්නේ එහෙම තියෙනකොට අද දවසේ පුවත්පත් වාර්තා කරනවා සමස්ත මහ වර්ෂණයේ අද වෘත්තීය සමිති දහස් ගණනක් සේවකයෝ ලක්ෂ ගණනක් සේවාවන් 18කට අයත් විදායක නිලධාරීහු 45000ක් දුම්රිය සෞඛ්‍ය සැපැල් රජයේ කාර්යාල ලංවීම වරාය ගුරුවරු කියලා. ඒ අතරතුර කියනවා අද වර්ජනයට නැහැ කියලා දුම්රිය ලංගම පෞද්ගලික බස් රථ දිලුම් අමනුගම මහත්මයා කියනවා. ඊට පස්සේ ප්‍රයිවට් බස් අද වැඩ කියලා ගැමුණු මහත්තයා කියනවා. ඔව් මෙහෙමයි. ඉතින් අපි දන්නා වෘත්තීය සමිතිවලත් විවිධ දේශපාලනයන් ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දන්නේ දිලුම් අමුණුගමගේ කීමට අහලා ඒ කීම අහලා යම් කිසි කෙනෙක් මේ වර්ජනයට දායක නොවි ඉන්නවා නම් ඒගොල්ලෝ ගැන ඉතින් රටේ ජනතාව බලාගනි. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ වෙලාවේ මුළු මහත් රටක් වෘත්තීය සමිතිද දීවරයද තරුණයාද විශ්වවිද්‍යාල ශිෂ්‍යයාද ගොවියද කාන්තාවෝද අපේ පූජ්‍යක පක්ෂද මේ හැමෝම එකම හඬින් කියන්නේ එක දෙයයි. ආණ්ඩුවට ගෙදර යන්න ගෝඨාභය ගෙදර යන්න. ඉතින් එහෙම කියද්දී ප්‍රවාහන ඇමතිත් එක්ක මොනවා හරි ඩීල් දාලා මේ අරගලය කොතනක හරි යම් කිසි ආකාරයකට අරගලයට හානි කරලා ඉතින් නැත්නම් මේක පාවා දෙන්න කටයුතු කරනවා නම් ඉතින් ඒගොල්ලෝ ගැන ඉදිරියේදී ඒ වෘත්තීය සමිති ගැන මම කියන්නේ වෘත්තීය සමිති සමාජිකයෝ නේ. ඒගොල්ලෝ බලාගනි. මොකද මේ වෘත්තීය සමිති සමාජිකයාගේ එතකොට අපේක්ෂාව නෙවෙයිනේ මේ. වෘත්තීය සමිති සමාජිකයාගේ අපේක්ෂාව තමයි මේගොල්ලන්ට ගෙදර යන්න කියන එක. මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් ජීවත් වෙන්න බෑ කියන එක. ඉතින් සමාජිකයාගේ අපේක්ෂාවට පරිබාහිරව යම් කිසි වෘත්තීය සමිති නායකයෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් ඒ නායකයෝ ගැන ඒ වෘත්තීය සමිතිවල සමාජිකයෝ ඉදිරියේදී තීන්දුව తీරන ගනිවි. සියත පිළිසඳරත් එක්ක අපි සියත පත්තරෙත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කටයුත්ත දිගටම කරගෙන යන්නේ. ඒක නිසාම අද දවසේ පුවත්පත්වල තියෙන තොරතුරු වලටත් අවධානය යොමු කරමින් තමයි අපි මේ සාකච්ඡාව හැමදාමත් කරන්නේ. ඒක නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ අරලියගහ මැදුර ඉදිරිපිට පදික වේදිකාවේ බස් නතර කරලා නීතිඥවරුන්ගේ පැමිණිලි කරද්දී පොලිසියෙන් බබා පාඩ් දානවා කියලා තමයි වාර්තා කරන්නේ අද දිවයින පත්තරේ. ඔව් දැන් ඇත්තටම මේ රටේ පොලිසිය හදිසියකට කෙනෙක් පාරක වාහනයක් නතර කරලා ගියොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මම කිව්වේ ඊයේත් මම යනකොට දැක්කා මේ අරලියගහ මන්දිරයේ දිගට මේ බස් රථ පොලිමක් නවත්තලා තියෙනවා. පාරත් අවහිර වෙන ලෙස. ට්‍රිප් එකක් යන්නත් දන්නේ. මේ ඒ නිසා හරි පැහැදිලි මොකද්ද මේ සෙල්ලම නේද? මේ ಜಾති වල වලින් මේ ජන සටන නවත්තන්න පුළුවන්ද? නේද? මේ වගේ නිකන් මේවා ඇත්තටම ගත්තොත් සීනි බෝල සිල්ලර වැඩ. අරලියගහ මන්දිරේ බස් පේලියක් දාන එක. හරි ඒ නිසා ඉතින් ඒ જાති සිල්ලර වැඩ කරලා මේක නතර කරන්න බෑ. ඒක මේ පාලකෝ දැන්වත් තීරුම් ගන්න ඕන. හරිද? GI බටහයි කළා හරි බස් රථ නතර කළා හරි පොලිස් ට්‍රක් රථ ගෙනල්ලා හරි මේ ඒව නිකන් පේන්න කොහේ හරි තේලියට තියාගෙන හරි මේක නතර කරන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒක විහිළුවක්, ඒක හිතලුවක්. නිසා තව දුරටත් මේ රටේ ජනතාවගේ මේ සටනත් එක්ක විහිළු කරන්න එපා, සෙල්ලම් කරන්න එපා කියලා තමයි මේ පාලකයින්ට ගෝඨාභයටයි මහින්දටයි ඒගොල්ලෝ වටේ ඉන්න මේ දූෂිතෝ රැළටයි අපිට කියන්න තියෙන්නේ. ඔව් දැන් සර්වපක්ෂික ආණ්ඩුවට පළවෙනි හමුව තියෙනවා කියලාද වාර්තා කරනවා පුවත්පත්. ඒත් එක්කම පක්ෂ නායක රැස්වීමක් තියෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ ගැන මොකක්ද අදහස්? එකක් තමයි අපිට අනිත් පක්ෂ ගැන සහතික දෙන්නවත් ඒගොල්ලෝ ගැන අපිට කියන්න බෑ. ජාතික ජනබලවේගයේ ලෙස අපේ ස්ථාවරය අපි තාම පැහැදිලිව කියලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්නතුරු එවැනි කිසිදු සාකච්ඡාවකට අපි සහභාගී වෙන්නේ නැහැ. ඒක තමයි තීරණය. දැන් රට පිළිබඳව කතා බහ කරනකොට මේ වැඩ වර්ජන හමුවේ රට තවත් අස්ථාවර වෙනවා කියලා තවත් පිරිසක් චෝදනා කරනවා. මිනිසුන්ට Tamanගේ කටයුත්ත කරගන්න බෑ කියලා චෝදනාවල් එනවා. මේ චෝදනාවලටත් උත්තරයක් තියෙනවා කියලා අපි දන්නවා. කොහොමද මේ වගේ වෙලාවක දැන් සමස්ත රටම වර්ජනයකට සූදානම් වෙනකොට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ගෙදර ඉන්න එහෙම නැත්නම් Tamanගේ වැඩ කටයුතු කරගෙන ඉන්න අනිත් මහ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය කොහොමද? ඔය ඉතින් මහ ජනතාවටත් අපිට දෙන්න තිබෙන්නේ එකක් දැන් අද වැඩ වර්ජනය ගත්තොත් රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික වතු නිශ්චිත සීමාවක රැකියා කරන අයත් එක්ක බැඳිච්ච එකක්නේ. ඒකෙන් උත්තරයක් නැත්නම් ඊළඟට අන්න 6 වෙනිදා අපි දීලා තියෙනවා රටේ සියලු ජනතාවට සහභාගී වෙන්න පුළුවන් හර්තාලය.
එදාට අපි ඔබට සහභාගී ඔබට පුළුවන් ඔබේ නිවස ඉදිරිපිට කළු කොඩියක් දාන්න පුළුවන් ඔබේ නිවස ඉදිරිපිට පුළුවන් පොඩි ප්ලකාඩ් එකක් ප්‍රදර්ශනය කරන්න. අපි සියලු දෙනා මේකට සහභාගී වෙලා එක හඬින් කියමු ඔයගොල්ලෝ යන්න. ඒකටත් අහුම්කම් දෙන්නේ නැත්නම් අපි හැමෝම එකතු වෙලා වැඩ කරන ජනතාවත් රටේ අනිකුත් ජනතාව සියලු දෙනා එකතු වෙලා ව්‍යාපාරික ප්‍රජාව මේ සියල්ල එකතු වෙලා අපි ඊළඟ ක්‍රියාමාර්ග වලට අවතීන වෙමු. මොකද දේශපාලන ස්ථාවරත්වය හදන්න බෑ මේකේ නිල්ලිමිටු නොකර. දේශපාලන ස්ථාවරත්වය හදන්නේ නැතුව ආර්ථික ස්ථාවරත්වය හදන්න බෑ. මේක දවසින් දවස රටේ පාලනයක් නැහැනේ. කොයිද පාලනේ තියෙන්නේ? රෑ එළි වෙනකොට සබන් කැටේ 75 එක 175 වෙනවනම් රුපියල් 60ට විතර තිබ්බ සබන් කැටේ රුපියල් 135 වෙනවනම් අද මොකක්ද රටේ පාලනේ? පාලන මිලක් නැහැ. හරිද? කිසිම දෙයකට නේ කිසිවක් නැහැ. ඉතින් මේගොල්ලෝ බංකරයක් ඇතුළට වෙලා ඉඳගෙන ආරක්ෂා වෙලා ඉන්නවා. රටේ පාලනයක් නැහැ. එක්ක ව්‍යාපාරික ප්‍රජාව හරි කවුරු හරි ඒගොල්ලන්ට ඕන විදිහට එක්ක තීන්දුව తీරන ගන්නවා. මේ නේද? මේ විදිහට රටක් යන්න බෑ ඇත්තටම. ඒ නිසා අඩුම ගානේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න හරි මේගොල්ලන්ගේ පැත්තෙන් මැදිහත් වීමක් ඕනේ. රටේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ කියලා අඩුම ගානේ නේද? මොකක් හරි විදියකට මම හිතනවා තමන්ගේ ඔත්තු සේවාවන් ඒවා ගැන කියනවා ඇති කියලා. නේ? ඉතින් මම අර දවසක පහුගිය දවසක අපේ ජාතික ජනබලගේ රැස්වීමකදී අපේ දිස්ත්‍රික් විධායක සභිකයෙක් නීතිඥ මහත්මයෙක් ඔහු කියනවා අපේ ශාමික සහෝදරයා මේ 6 දෙනෙක්ගෙන් යුක්ත පවුලක ඔහු 3 වේලටම පාන් කෑවොත් කීයක් යනවද? රුපියල් 52000ක් යනවා මාසෙට. 3 වේලටම පාන් විතරක් කෑවොත් පාන් සම්බෝලයි විතරක් කෑවොත් ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන නිසා මේක තවදුරටත් ඉස්සරහට යන්න බෑ. හොඳයි. දැවැන්ත වැඩ වර්ජනයකට තවත් කටයුතු රැසකට සූදානම්මින් ඉන්න මොහොතක අපේ ආරාධනාව පිළිගත්තට ස්තුතිවන්ත වෙනවා. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යකාරක සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මේ වගේම ජාතික මෙහෙයුම් කමිටුවේ සමාජික ගුරු සංගමයේ ලේකම් විදිහට කටයුතු කරන මහින්ද ජයසිංහ මහත්මයාට අපේ ස්තුතිය පුද කරමින් රට වෙනුවෙන් යහපත් දේ කරන්නට ශක්තිය දහිත ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එමනම් අපි සූදානම් වෙනවා අදට ඔබේ නිවසෙන් සමුගෙන යන්නට. යලිත් හෙට උදෑසන අපි මුණ ගැහෙන්න සූදානම් උදෑසන 6:30ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.